Hi everyone, I'm Danushka. You all are warmly welcome to my YouTube channel. Today I'm going to teach you an important lesson on relative pronouns. First of all, we can look what relative pronouns are. Relative pronouns are who, which, that, whose, whom. We basically talk on those relative pronouns. ඉතින් දයාබර දුවේ පුතේ අද මගේ පාඩම relative pronouns ගැන. relative pronouns කියන්නේ who, which, that, whose, whom. මෙම relative pronouns භාවිතා කරලා අපිට මොකක්ද කරන්න පුළුවන්? ඇයි මේ relative pronouns අපිට වැදගත්? Why these relative pronouns are so important? What we can do with these relative pronouns? ඔව් හොඳ ප්‍රශ්නයක්. අපිට පුළුවන් relative pronouns භාවිතා කරලා adjective clause එකක් එහෙමත් නැත්නම් relative clause එකක් හදාගන්න. සමහරක් relative pronouns subject position එකේ පාවිච්චි වෙනවා. එහෙම නැත්නම් object position එකේ පාවිච්චි වෙනවා. සමහරක් relative pronouns possessive form එකේ භාවිතා කරන්න පුළුවන්. අපි එය පැහැදිලිව step by step විස්තර කරනවා. ඉතින් සමහරක් පොත්වල අපිට කියනවා adjective clauses කියලා. තවත් සමහරක් පොත්වල අපිට දැනගන්න පුළුවන් relative clauses කියලා. මේක නම් දෙක කොහොම භාවිතා කරත් හඳුන්වන්නේ එකම දෙයක් ගැන. Relative clauses and adjective clauses are the same. Relative clause එකක් කියන්නේ subordinate clause එකක්. Relative clause is a subordinate clause. මොකද්ද මේ subordinate clause එක කියන්නේ? subordinate clause එකකින් කරන්නේ main clause එකක තියෙන නාම පදයක් විස්තර කිරීම. වැඩි වර්ණනාවක් කිරීම. We describe a main clause with using a subordinate clause. අපි දන්නවා adjective එකක් කියන්නේ මොකක්ද කියලා මගේ දුවා පුතාලා පහුගිය පාඩම් වල සහභාගී වුණා. adjective එකකින් කරන්නේ නාම පදයක් විස්තර කරනවා එහෙම නැත්නම් වර්ණනා කරනවා. An adjective describes or modifies a noun. අපි මෙතෙන්දි ගන්නවා adjective clause කියලා. එහෙම නැත්නම් relative clause කියලා. එහෙනම් adjective clause එකකින් කරන්නත් ඕන මම කලින් කියපු කාර්යයම තමයි. An adjective clause should describe or modify a noun we find in the main clause. ඉතින් මේ relative clause එකක් එහෙම නැත්නම් adjective clause එකකින් අපි කරන්නේ පුද්ගලයෙක් සතෙක් දෙයක් ස්ථානයක් ගැන විස්තර කිරීම. relative clause එකක් අපි හදාගන්නේ relative pronoun එකක් භාවිතා කරලා. අපි බලමු කොහොමද අපිට මේ කාර්යය කරන්න පුළුවන් කියලා. adjective clause එහෙම නැත්නම් relative clause are two types. මේ adjective clause එක සහ relative clause එක කියන දෙකම එකයි. ඒ දෙක ඒක යටතේ අපිට කොටස් දෙකකින් මේ relative clauses එහෙම නැත්නම් adjective clauses හම්බ වෙනවා. මොනවාද මේ ඒ ಜಾති දෙක? defining relative clauses. එහෙම නැත්නම් අපි ඒකට තවත් නමක් කියනවා identifying relative clauses. other one is non-defining. එහෙම නැත්නම් non-identifying. අනිත් එක තමයි non-defining. එහෙම නැත්නම් non-identifying කියන relative clause එක. ඉතින් මේ දෙකේ මොකක්ද වෙනස? මොකක්ද අපිට මේ දෙකත් එක්ක කරන්න පුළුවන්? with defining relative clauses, defining relative clauses එක්ක එහෙම නැත්නම් identifying relative clauses එක්ක අපි කමාස් පාවිච්චි කරන්නේ නැහැ. අපි මේකත් එක්ක කමාස් පාවිච්චි කරන්නේ නැත්තම් එහෙනම් අපි non defining or non identifying clauses එක්ක කමාස් පාවිච්චි කරන්න ඕන. මේ ඉතා වැදගත් අපේ දුවා පුතාලාට මොකද punctuation marks අපිට මාක් කරන්න එනවා විභාගෙදී. ඉතින් අපි හොඳ අවබෝධයක් තියෙනවා defining and non defining relative clauses ගැන බය නැතුව අපිට punctuation marks දාන්න පුළුවන් කමාස් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් බලමු ප්‍රථමයෙන්ම defining relative clause එක කොහොමද හදාගන්නේ කියලා. මගේ පළවෙනි උදාහරණය that boy is my brother. That boy is my brother. අපි ළමයි රංචුවක් ඉන්න තැනකදී අත දික් කරලා පෙන්නනවා that boy is my brother කියලා. බලන්න දුවේ පුතේ ඔයත් එසේ කරලා පැහැදිලිව අඳුර ගන්න පුළුවන්ද කියලා.
that boy is my brother කියන එක grammatically හරි. meaning එකක් තියෙනවා. ඒක sentence එකක් විදියට වෙනම තියන්න පුළුවන්. නමුත් ළමයි රංචුවක් ඉන්න තැනකින් මේ ළමයාව අඳුර ගන්න මගේ යාළුවාගේ සහෝදරයව අඳුර ගන්න මේ විස්තරය මදි. detail එක මදි. අපිට extra information එකක් ගන්නවා. extra detail එකක් ගන්න ඕන. මේ ඉතා අවශ්‍ය නැතුව මට මේ ළමයි ගොඩ ගාලින් අඳුර ගන්න බෑ. ඉතින් අන්න ඒ වෙලාවට මම මේකට කියන්නේ that boy is my brother කියන එකට කියන්නේ main clause එකට. ඒකට තනියම sentence එකක් විදිහට ඉන්න පුළුවන්. බැලුමට අපිට ඒක ප්‍රශ්නයක් නෑ, වැරද්දක් නෑ, grammatically correct. ඒක sentence එකක්. හරි. නමුත් අපි මේ ළමයාට ගැන වැඩි විස්තරයක් ගන්න ඕන. අන්න ඒකට අපි relative pronoun එකක් භාවිතා කරලා අපි හදා ගන්නවා subordinate clause එකක්. subordinate clause එකකින් දැන් අපි දන්නවා කරන්නේ මොකද්ද? main clause එකේ තියෙන නාම පදයක් විස්තර කරනවා, වර්ණනා කරනවා. ඉතින් බලමු අපිට ඒක කරගන්න පුළුවන්ද කියලා. මේ ඉතා මුල සිට අග දක්වා පාඩමේ රැඳී සිටීමෙන් ඔබගේ තිබෙනා වූ මේ ප්‍රශ්න මේ relative pronouns ගැන, relative clause ගැන ගොඩක් දුරට සෑහෙන දුරට අඩු කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් මේ අවධානයෙන් බලන ලෙස මම මගේ දරුවන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. අන්න බලමු අපි කොහොමද මේක relative pronoun එක පාවිච්චි කරලා relative clause එකක් හදන්නේ කියලා. The boy මේ තියෙන මගේ main clause එකේ ප්‍රධාන වාක්‍ය ඛණ්ඩය. මම රතු පෑන භාවිතා කරන්නම් ඒකට. අපිට තෝරා අඳුර ගන්න ලේසි. හරි. අපි බලමු දැන් අපි subordinate clause එක පටන් ගන්නෙ relative pronoun එකකින්. relative pronoun එක හොයා ගන්න. who කියන්නේ අපි දන්නවා දැනටම relative pronoun එකක් කියලා. ඉතින් අපි හොයාගත්ත පළවෙනිම දේ relative pronoun එක. relative pronoun subordinate clause එක පුතේ subject එකක් verb එකක් තියෙන්න පුළුවන්. තියෙන්න ඕන අනිවාර්යෙන්ම. එහෙම නැත්නම් ඒක subordinate clause එකක් වෙන්නේ නැහැ. object එකක් විදිහට මේ who කියන එක that කියන එක භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවේදී මේ subject එකක් විදිහට තමයි භාවිතා වෙන්නේ. මොකද is කියන helping verb එක තියෙනවා. මේක මගේ wearing main verb එක, action verb එක. ඉතින් මේ verb එක මේ ක්‍රියාව කරන්නේ කවුද? මෙතන වෙන subject එකක් අපිට හම්බෙන්නේ නැහැ. එහෙනම් මේ who කියන relative pronoun එක තමයි මේ ක්‍රියාව කරන්නේ. එහෙනම් මේ සම්පූර්ණම කොටස blue t-shirt වෙනකම් මගේ තියෙන්නේ subordinate clause එක. ඔන්න බලන්න නැවතත් who is wearing a blue t-shirt. who is wearing a blue t-shirt. අන්න එතන අපිට හොඳ නිවැරදි අවබෝධයක් තියෙනවා. හිල් පාට ෂර්ට් එක නැන් ටී-ෂර්ට් එක නැන් ඉන්න එක්කෙනා තමයි මගේ සහෝදරයා. එහෙනම් අපි මේ subordinate clause එක භාවිතා කරලා දුවේ පුතේ කරේ මේ boy කියන noun එක ගැන විස්තරයක් කරා. ඒ boy කියන noun එක modify කරා. දැන් අපිට ලේසියෙන් අඳුර ගන්න පුළුවන් මේ මගේ යාළුවාගේ සහෝදරයාව. ඉතින් මම හිතනවා ඒ ඉතා නිවැරදි කියලා. මෙන්න මේ වගේ subordinate clause එක අනිවාර්යෙන්ම මේ අඳුර ගන්න identifying subordinate clause එක භාවිතා කරනකොට අපි කමා එකක් භාවිතා කරන්නේ නැහැ. පටන් ගන්නකොටවත් අවසානවත් භාවිතා කරන්නේ නැහැ. ඉතින් that boy is my brother කියන එක main clause එක, who is wearing a t-shirt කියන එක subordinate clause එක. ඉතින් subordinate clause එක බලන්න main clause එක වගේ තනියම meaningfully වෙනම තියන්න පුළුවන්ද කියලා වාක්‍යයක් විදිහට. who is wearing a blue t-shirt. ඒක sentence එහෙම නැත්නම් වාක්‍යයක් විදිහට මේ තේරුමක් සහිත වාක්‍යයක් විදිහට අපිට වෙනමම භාවිතා කරන්න බෑ. ඉතින් අපි මොකද්ද තේරුම් ගත්තේ? main clause එකක් තනියම වාක්‍යයක් විදිහට තේරුමක් සහිතව තියන්න පුළුවන් උනත් subordinate clause එකක් අපිට එසේ තියන්න බෑ. ඉතින් අපි තවත් උදාහරණයකට යමු. We can move to another example that will clear your difficulties. අපි තවත් උදාහරණයක් යනවා ඔබගේ අපහසුතාවයන් මගහරවා ගැනීමට. That girl is in our class. Lot of girls are out there. අපි පාරට ගියාම ඕන තරම් ගෑල් ළමයි ඉන්නවා. අපිට ඇඟිල්ල දික් කරලා පෙන්නන්න පුළුවන් අර ගෑල් ළමයා අපේ පන්තියේ ඉන්නේ කියලා. ඉතින් මගේ කතාව අහන් ඉන්න කෙනා කොයි එක්කනද කියලා අහනවා. ඉතින් අපිට එතෙන්දි අනිවාර්යයෙන්ම විස්තරයක් කරන්න ඕන. එතකොට අපි බලමු කොහොමද මේ relative pronoun එක භාවිතා කරලා subordinate clause එකක් හදාගෙන මේ ගෑල් ළමයා විස්තර කරන්න කියලා. That girl is in our class. ඒක තමයි main clause එක. The girl who අන්න අපිට හම්බුණා
relative pronoun එක. ඔතනින් තමයි පටන් ගන්නෙ subordinate clause එක. ඒක තමයි දැන් subordinate clause එක පටන් ගන්න girl විස්තර ගන්න. Who is crossing the road? මෙන්න තියෙනවා. Is crossing the road is my helping verb and the action verb. The road. මේක මගේ relative pronoun එක. Is crossing කියන එක තමයි verb එක. මේ verb එක කරන්නේ කවුද? ක්‍රියාව කරන්නේ කවුද? මෙල කවුරුත් නැහැ මේ subordinate clause එක ඇතුලේ. මේ තියෙන මගේ subordinate clause crossing the road. මේ තියෙන මගේ subordinate clause එක ඇතුලේ ක්‍රියාව කරන කවුරුත් නැහැ. එහෙනම් who තමයි relative pronoun එක තමයි subject එක විදිහට මෙතන පෙනී සිටින්නේ. මේ subject එකෙන් විස්තර කරන්නේ මෙන්න මේ girlම තමයි. main clause එකේ ඉන්න නාමපදය girl එයාව තමයි මේ subordinate clause එකෙන් විස්තර කරන්නේ. ඉතින් මම හිතනවා මගේ දුව පුතාලට මේ ඉතාමත්ම නිවැරදිව පැහැදිලි වුණායි කියලා. ඉතින් අපි සමරියක් විදිහට මේ defining identifying relative clause ගැන කතා කරොත් අපි commas පාවිච්චි කරන්නේ නැහැ. අපි subordinate clause එක පාවිච්චි කරන්නේ main clause එක විස්තර කරන්න. මේ main clause එක ඉතාමත්ම නිවැරදිව භාවිතා කිරීමට වර්ණනා කිරීමට අපිට යොදා ගන්න ඕන subordinate clause එක. subordinate clause එක මෙතන ඉතාමත් අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍යම හේතුවක් නිසා අඳුනා ගැනීමට අත්‍යවශ්‍ය නිසා අපි comma එකක් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මේ ටික තමයි අපිට වැදගත් වෙන්නේ defining එහෙම නැත්නම් identify relative clause එක යටතේ. These are the very important facts that we have to keep in our mind. So let me to move describe non-defining or non-identifying relative clause. අපි ඊළඟ step එකෙන් හමු වෙමු non-defining and non-identifying relative clause ගැන විස්තරයක් සමග. All right. Here we go to the non-defining or non-identifying relative clause. දැන් අපි බලමු දුවේ පුතේ non-defining එහෙම නැත්නම් non-identifying relative clause එක කියන්නේ මොකද්ද? මොකද්ද ඒකේ වැදගත්කම? කොහොමද අපිට ඒක හදාගන්න පුළුවන් කියලා. ප්‍රධානම වැදගත්කම තමයි non-defining එහෙම නැත්නම් non-identifying relative clause එක අපි commas භාවිත කරනවා. We use commas with non-defining or non-identifying relative clause. other thing අනිත් එක තමයි මේ non-defining එහෙම නැත්නම් non-identifying relative clause එකකට අපි දෙන extra information එක අපිට ඉතා වැදගත් නැහැ. අපි ඒක වැදගත් නැහැ. ඒකයි අපි ඒකට non-defining එහෙම නැත්නම් non-identifying කියලා කියන්නේ. ඒ extra information එක නැතුව උනත් අපි කතා කරන පුද්ගලයා අපිට අඳුර ගන්න පුළුවන්. අන්න එසේ අඳුර ගන්න පුළුවන් අවස්ථාවකදී අපි දෙනවා නම් extra information එක ඒ extra information එක පටන් ගන්න තැනට හා අවසාන වෙන තැනට ඒ කියන්නේ subordinate clause එක පටන් ගන්න තැනට සහ අවසාන වෙන තැනට comma දෙක දාන්න ඕන. මේ non-defining or non-identifying relative clause එකේදී අපිට subject එක who කියන එක වෙනුවට that පාවිච්චි කරන්න බෑ අපහසුයි. එතකොට තේරුම වෙනස් වෙනවා. මතක තියාගන්න ඕන අන්න ඒ කාරණාව. subordinate clause එකදී non-identifying එකක් subordinate clause එකක් විදිහට පාවිච්චි කරනවා who කියන එක අපි subject එක විදිහට පාවිච්චි කරනවා නම් ඒකට ආදේශ that ආදේශ කරන්න බෑ. You can't replace who with that. ඉතින් අපි බලමු කොහොමද අපිට මේ කරගන්න පුළුවන් කියලා. My advanced English teacher. My advanced level English teacher. My advanced level English teacher. අපි හැමෝම දන්නවා මගේ advanced level English teacher මගේ ගෙදර කට්ටියක් දන්නවා. ස්කෝල් ටිකත් දෙගොල්ලොත් දන්නවා. මගේ යාළුවෝත් දන්නවා. එයාගේ ඉන්නත් ඔක්කොම දන්නවා. කවුද පුද්ගලයා කියලා. ඉතින් අපිට මේක මේ පුද්ගලයා ටීචර් ගැන විස්තර කරන්න වෙන දේවල් අවශ්‍ය නැහැ. එක්ස්ට්‍රා ඉන්ෆර්මේෂන් අවශ්‍ය නැහැ. අපි ඇඩ්වාන්ස් ලෙවල් ඉංග්‍රීසි ටීචර් කියපුවාම හොඳට ප්‍රසිද්ධ අපි දන්න කෙනෙක්. ඉතින් අපිට එතෙන්දී අවශ්‍ය වෙන්නේ නැහැ වැඩිපුර විස්තරයක්. අපි කලින් defining or identifying එකේ පාවිච්චි කරා වගේ. ඉතින් අපිට ලේසි my advanced level English teacher call me. My advanced level English teacher call me. ඒක සම්පූර්ණයි grammatically හරි meaningful ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි ඒ වුණත් තව වැඩිපුර විස්තර ටිකක් දෙනවා. මොකද අපි යාගෙන හොඳටම දන්නවා කියලා මාත් එක්ක කතාව කරන එකට දැනුම් දෙන්න. බලමු අපි කොහොමද ඒක කරන්නේ. අන්න ඒ වගේ වෙලාවට අපි වැඩිපුර information එකක් දෙනවා. If you provide extra information, if you give extra information, we have to use commas.
My advanced level English teacher. We have to use a comma. Then I start the subordinate clause. Who was retired. Who was retired. And now lives in Colombo. Now lives in Colombo. And subordinate clause එක අවසාන දෙන්නත් අපි කමාවක් දැම්මා. Call me. දැන් බලන්න මේක තමයි මගේ relative pronoun එක. relative pronoun එකෙන් තමයි අපි relative clause එක. ඒකත් තමයි subordinate clause එක පටන් ගන්නෙ. මෙන්න මගේ subordinate clause එක. right. මේක තමයි මගේ subordinate clause එක. මේ extra information එක නැතුව main clause එක විදිහට අපිට ගන්න පුළුවන් my advanced level English teacher call me. main clause එකේ සම්පූර්ණ විස්තරයක් තියෙනවා. පැහැදිලි කවුද කතා කරේ, කාටද කතා කරේ, මොකටද කතා කරේ, ඒ ඔක්කොම පැහැදිලි. ඉතින් අපි මේ දීලා තියෙන වැඩිපුර විස්තරේ subordinate clause එක භාවිත කරලා ඒක මෙතනට අවශ්‍ය නැහැ. අවශ්‍ය නැතුව වුණත් අපිට main clause එක විස්තරය ගන්න පුළුවන්. Who was retired and now lives in Colombo කියන එක නැතුව වුණත් අපිට main clause එකේ තේරුම් ගන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවලදී අපි මේක categorize කරනවා non defining යටතේ or නැත්නම් non identifying යටතේ. ඉතින් දරුවනේ මෙවැනි non defining එහෙම නැත්නම් non identifying clause subordinate clause එක භාවිත කරනකොට කමා දෙක දාන්න මතක තියාගන්න punctuation mark වලද. ඔයාට දැන් හොඳ අවබෝධයක් තියෙනවා defining and non defining clauses ගැන. ඔයා paper එක ගත්තුවම බලන්න මේක defining clause එකක්ද non defining clause එකක්ද. defining නම් no commas, non defining නම් with commas. ඒක තියාගන්න ඕනේ. එහෙනම් තවත් විස්තරයක් පැහැදිලි කිරීම තවත් විස්තරයක් අපි යමු. my mother කිව්වම ඔයාගේ අම්මවත් නෙවෙයි, අරයාගේ අම්මවත් නෙවෙයි, මගේ my mother, not his mother, not hers mother. That is my mother. Right? ඒකට අපිට අහපො විස්තර කරන්න දෙයක් නැහැ. තව විස්තර දාලා. හැබැයි අපි එහෙම කරනවා නම් මතකයි කමාස් දාන්න ඕනේ කියන එකයි. subordinate clause එක භාවිත කරනවා නම් විස්තර කිරීමට වැඩිපුර විස්තරයක් කිරීමට අපි අම්ම ගැන වර්ණනාවක් කිරීමට අපි කමාවක් දාලා තමයි පටන් ගන්න ඕන subordinate clause එක. බලමු. my mother මෙන්න මගේ subordinate clause එක පටන් ගන්නවා relative pronoun එක who කියන එකත් එක්ක. who lives separately. who lives separately. lives කියන එක තියෙනවා මේක මගේ verb එක. එහෙනම් මේ ක්‍රියාව කරන්නේ මේ subordinate clause එක තුළ වෙන කවුරුත් නැහැ who තමයි කරන්නේ. හරි මේකෙන් කරන්නේ මේ අම්මව විස්තර කරන එක. who කියන්නේ මෙතන අම්මව විස්තර කරන subordinate clause එක දානවා. send me a gift. send me a gift. ඉතින් බලන්න දුවේ පුතේ who lives separately කියන subordinate clause එක නැතුව without this subordinate clause the meaning is very clear which is in the main clause. main clause එක තමයි my mother send me a gift. my mother send me a gift කියන එකේ grammatically correct, grammatically එක හරි, meaningful ඒක වෙනම තියන්න පුළුවන් sentence එකක් විදිහට වාක්‍යයක් විදිහට. ඉතින් අපි මේ වැඩිපුර දෙයක් තමයි මේ කරලා තියෙන්නේ who lives separately. වැඩිපුර දෙයක් කරනවා නම් කල්පනාවෙන් කරන්න ඕන දෙපැත්තට කමාස් දෙකක් දාලා. ඉතින් මම හිතනවා මගේ දුවා පුතාලාට defining and non defining එහෙමත් නැත්නම් identifying and non identifying relative clauses ඉතාමත් හොඳින් පැහැදිලි වුණයි කියලා. ඉතින් කැන්ඩි සිටින තවත් සුළු මොහොතක් මම විස්තර කරනවා කොහොමද අපි who, with, that, whose, whom subject එකක් විදිහට subject එකක් විදිහට අපිට ගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රධාන තුන තමයි who, which, that කියන තුන subject එකක් විදිහට අනිත් එක possessive form එහෙම නැත්නම් අපිට preposition එක තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඉතින් බලමු මම කියලා. හා දැන් අපි බලමු කොහොමද who කියන relative pronoun එක භාවිත කරලා subject එකක් විදිහට හදාගන්නේ. එහෙම නැත්නම් who කියන එක object එකක් විදිහට භාවිත කරන්න කියලා. බලමු අපි මේ පැහැදිලිව බලා ගන්න අහගන්න. අපි ගන්නවා sentence එක පළවෙනි sentence එක subject එකක් විදිහට who as the subject. The man who gave me the money is very kind. The man who gave me the money is very kind. Right. කොහොමද අපි subordinate clause එක හොයාගන්නේ? දැන් මගේ දුව පුතාලා දන්නවා මුලින්ම මේ පාඩමේ රැඳී සිටියා නම් subordinate clause එක අපි හොයාගන්නේ relative pronoun එක පටන් ගන්න තැනින්. එහෙනම් බලමු කොහෙද මේ relative pronoun එක තියෙන්නේ කියලා. මේ තියෙනවා. relative pronoun එක. අපි හොයාගත්තා. who gave me the money. අන්න මගේ gave කියන ක්‍රියාපදේ තියෙන verb එක තියෙනවා. මේ කියන්නේ object එක. action receiving object එක.
this is the verb object මේ who gave me the money කියන subordinate clause එක ඇතුලේ බලන්න තව අමතර subject එකක් තියෙනවද කියලා නෑ එහෙනම් who තියෙන්නේ subject එක විදිහට තමයි මේකේ subject එක තමයි who එයා තමයි action එක who does the action gave දුන්නේ who කියන කෙනා who කියන කෙනා දුන්නා නම් මේ who කියන කෙනා ගෙන් තමයි මේ man ను විස්තර කරන්නේ the man who gave me the money is very kind ඉතින් බලන්න මේ මම පැහැදිලි කරේ who subject එකක් විදිහට භාවිත කරන්න පුළුවන් අවස්ථාව ඕගොල්ලන්ට පුළුවන් මගේ Facebook page එකට ඇතුල් වෙලා ඒක තව activities තියෙනවා ඒවා පරිශීලනය කරලා දැනුම වර්ධනය කර ගැනීමට. ඉතින් බලමු අපි who as the object එකක් විදිහට පාවිච්චි කරලා object එකක් විදිහට who කොහොමද පාවිච්චි කරන්නේ? අපි එකම example එකක් ගත්තා අපි ලේසි එතකොට කොහොමද වෙනස හඳුනගන්නේ? object එක විදිහට තියෙන වෙලාවට අපිට object එක අවශ්‍යම නැහැ. එතකොට අපිට extra word we can leave it out. අපිට වැඩිපුර තියෙනවා නම් object එකක් අපිට අයින් කරලා දාන්න පුළුවන් ඒ meaningfully ඒක හරි බලමු අපිට කරන්න පුළුවන්ද කියලා the man who I gave the money is very innocent the man who I gave the money is very innocent දැන් අපි ඔන්න අඳුරගත්ත අපේ relative pronoun එක relative pronoun එක අඳුරගත්තා කියන්නේ අපි පළවෙනි අඩියේ තිබ්බ අපේ subordinate clause එක ඇතුළට එතනින් තමයි පටන් ගන්න එහෙනම් බලමු who I gave the money මේකේ verb එක gave ක්‍රියාපදේ කියන්නේ gave the money එතකොට මේ ක්‍රියාව දුන්නේ කවුද whoද දුන්නේ නෑ මෙන්න තව එක්කෙනෙක් ඉන්නවා I gave the money එහෙනම් ක්‍රියාව කරලා තියෙන්නේ මේ who නෙමෙයි මේ I මම තමයි දීලා තියෙන්නේ එතකොට එහෙනම් මේ කවුද who මෙයා තමයි සල්ලි ලබාගත්තු එක්කෙනා he is the one who received the money එහෙනම් subject එක කියන්නේ මේ subordinate clause එකේ I this is my verb money දුන්නේ කාටද මේ who කියන එක්කෙනාට මේ අනුස්සය එයා තමයි object එක ඉතින් who object එකක් විදිහට තියෙන අවස්ථාවවලදී අපිට පුළුවන් මේ who අපිට අවශ්‍ය නම් මෙතනින් අයින් කරලා දාන්න එතකොට අපිට එනවා sentence එක the man I gave the money is very innocent the man I gave the money is very innocent කියන sentence එක හදා ගන්න පුළුවන් ඒක නිවැරදි ඒක grammatical meaningful ඉතින් ඒ අපිට සාර්ථකව අවසන් කරගන්න පුළුවන් ඉතින් අපි බලමු which කොහොමද subject එකක් විදිහට භාවිත කරන්න පුළුවන් කොහොමද object එකක් විදිහට භාවිත කරන්න පුළුවන් කියලා අපි ඊළඟ step එකේ ඉතින් දුවේ පුතේ දැන් බලමු which කොහොමද අපිට subject එකක් විදිහට object එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා. මගේ පළවෙනි උදාහරණය which as the subject. This is the bag which confused me. This is the bag which confused me. මේක තමයි bag එක මාව මේ ප්‍රශ්නයකට පටලවපු. අපි බස් එකේ යනකොට bag එකක් තියෙනවා bag එක දකිනවා මම දැකපු ගමන් ආය වෙනවා ඊට පස්සේ අපි එකන් ගිහිල්ලා කවර පෙන්නවා මේ බෑග් එක තමයි මාව මේ බය කරේ එහෙම නැත්නම් මේ ප්‍රශ්නයකට දැන් පැටළුවේ කියලා බෑග් එක පොඩ පැටලුණා කන්ෆියුස් කරා මාව ඉතින් අපි බලමු අපේ relative pronoun එක මොකක්ද කියලා which මේ තියෙනවා which I will use the red pen for you to understand it clearly this is my which this is the relative pronoun and starting with this relative pronoun this is my subordinate clause. This is my subordinate which confuse me. මේක දෙනවා වැඩිපුර අදහසක් විස්තර කරනවා මේ බෑග් එක ගැන. which confuse me. මේක confuse කියන්නේ verb එක. මේකේ වෙන me තියෙනවා. me කියන්නේ object එක. which කියන්නේ subject එක. ඉතින් මේක subordinate clause එක which මෙතන තියෙන subject එකක් විදිහට. This is the bag එක main clause එක. හරි එහෙනම් අපි බලමු දෙවෙනි උදාහරණයට which as the object object එකක් විදිහට තියෙන්නේ කොහොමද object එකක් විදිහට තියෙනවා නම් වැඩිපුර වචනයක් විදිහට අපිට ඒක කලිනුත් අපි කිව්වා ඒක අයින් කරන්න පුළුවන් කියලා අවශ්‍ය නම්
this is the bag which I bought last week. This is the bag. මේ තියෙන මගේ which කියන relative pronoun එක. ඉතින් පටන් ගත්ත මගේ subordinate clause එක. ඔන්න අපි යනවා දැන් දිගටම. මේ තියෙන මගේ subordinate clause එක. හරි. Which I bought last week. මේ subordinate clause එකේ මොකක්ද verb එක? bought. bought කියන්නේ buy කියන එක past tense එක. bought මිලදී ගත්තා. හරි. මේ තියෙන්නේ verb එක. හරි. මේ ක්‍රියාව කරේ කවුද? ක්‍රියාව කරේ which නෙමෙයි. I මේ ඉන්නවා මගේ subject එක. මෙයා තමයි subject එක. හරි. which කියන්නේ මොකද්ද? which කියන්නේ object එක. This is the bag which I bought last week. එහෙමනම් අපිට අවශ්‍ය නම් මෙන්න මේ which කියන එක object එකක් වගේ හැසිරෙන වෙලාවට අයින් කරන්න ඕන. මොකද මම මෙතන තව subject එකක් තියෙනවා මගේ. මගේ subject එක තියෙනවා නම් අපිට මේ object එක leave out කරලා meaningful sentence එකක් හදා ගන්න පුළුවන්. This is the bag I bought last week. ඒක grammatically correct, meaningful. අපිට extra word එකක් අපේ sentence එකේ තියාගෙන පටල ගන්න ඕන නැහැ. අපේ ඉරින්ද ඕන අයින් කරලා දාන්න පුළුවන්. ඉතින් මම හිතනවා එයත් ඉතාමත් හොඳින් පැහැදිලි වුණා කියලා මගේ දුවා දරුවන්ට. Let me discuss that as the subject as well as the object. We can continue with another slide. ඉතින් දරුවනේ අපේ පාඩමේ අවසාන අදියරට අපි පැමිණෙත් වෙන්නේ we have come to the latter part of our lesson. ඉතින් අද දැන් අපි කතා කරන්න යන්නේ whose and whom. whose කියන්නේ who එකේ possessive form එක. අයිතියක් හංගවන්න භාවිතා කරන එක. අපි හිතන් ඉන්නවා whose පාවිච්චි කරන්න පුළුවන් පුද්ගලයෙක්ගේ දෙයක් ගැන අයිතියක් හංගවන්න තමයි කියලා. එහෙම නෙමෙයි. අපිට දෙයක අයිතියක් හංගවන්නත් whose පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයකින් පෙන්නුවොත් the car whose door is cracked to be repaired. කාර් එකේ දොර damage වෙලා තියෙන එක repair කරන්න ඕන. ඒ වගේ දෙයක අයිතියක් හංගවන්නත් අපිට whose පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු අපේ පළවෙනි උදාහරණය කොහොමද අපි මේක විස්තර කරන්න කියලා. whose පාවිච්චි කරලා. I know the man whose leg is broken. I know the man whose leg is broken. Here I have used whose. This is my possessive form relative pronoun whose. whose කියන්නේ අයිතිය whose. අපි කලින් පාඩම් වලින් කතා කරා possessive pronouns අතපසු වුණා නම් ඔයගොල්ලන්ට පුළුවන් මගේ දනුෂ්ක සිල්වා කියන YouTube channel එක search කරලා ඒ possessive pronouns ගැන තියෙන පාඩම් ටික බලා ගන්න. ඉතින් I know the man whose leg is broken. මේ මිනිස්යාගේ කකුල කැඩිලා. මිනිස්යාගේ කියන එක තමයි අපි මෙතන whose දාලා අයිතිය හැංගෙන්නේ. අපි තවත් උදාහරණයකට යමු. I know the woman whose husband is in Australia. I know the woman. මම දන්නවා ගැහණු කෙනා whose husband ඔහුගේ ස්වාමි පුරුෂයා ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. මේ අයිතිය හංගවන්න අපි භාවිත කරා woman's husband. මේ අපිට whose දාන්න නැතුව ඕන නම් අපිට කියලා apostrophe s දාලා අයිතිය හංගවන්න. මගේ previous පාඩම් වලට යන කලින් පාඩම් වලට යන්න ගිහිල්ලා බලන්න අපි කොහොමද possessive form එක nouns භාවිත කරලා හදාගත්ත කියලා. I know the woman whose husband is in Australia. relative pronoun එක possessive form එකෙන් දාලා අපිට මේ කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට තවත් පැහැදිලි I know the woman's husband is in Australia. I know the woman's husband is in Australia. මේ මෙතන apostrophe s එක දාලා අපි කරේ අයිතිය හංගවන්න අපි එක තමයි. ඉතින් ඒ ඉතා පැහැදිලි කියලා මම හිතනවා. දැන් බලමු අපි කොහොමද whom දාන්න කියලා. whom එකක් දාන්න preposition එකක් එක්ක දාන්න ඕන. preposition එකක් එක්ක අපි කොහොමද whom දාලා පාවිච්චි කරන්නේ. I like the students with whom I spend my time. I like the student with whom I spend my time. මේ තියෙනවා මගේ preposition එක. preposition එක whom ඇවිල්ලා තියෙන්නේ මෙතන. ඉතින් I like the student with whom I spend my time. මේ තමයි අද අපිට පාඩමෙන් ඉගෙන ගන්න තියෙන්නේ. මම හිතනවා මගේ දරුවෝ මුල සිට අකට මේ පාඩම අහුම්කම් දුන්නා නම් බැලුවා නම් ගොඩක් දේවල් ඉගෙන ගන්න නැති ඔයගොල්ලන්ට තිබුණු ගැටලු සියල්ලම निराකරණය වේ ඇති කියලා මම හිතනවා මේ අවස්ථාව වෙනකොට. I believe this lesson is very clear to my student if you watch this from the beginning to the end. So we learned a lot of things. If you are really happy, if you really love my lesson, please don't forget to subscribe to my YouTube channel. Thank you very much.